ආයුබෝවන් ළමයි සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්නේ පුතේ මානව සම්පත් සැලසුම්කරණය, රැකියා විශ්ලේෂණය, රැකියා විස්තරය සහ පිරිවිතරය කියන 6 වෙනි පාඩමේ පුතේ දෙවෙනි කොටස තමයි අද අපි කතා කරන්නේ. ඒකේ පුතේ මාතෘකාව පුරෝකතන විධි. පුරෝකතන විධි. පුරෝකතන විධි. මේ මාතෘකාවට තව කියනව කතාවක් වචනයක් පුරෝකතන කියන එකට භාවී ප්‍රකාශන කියලා කියනවා. ඔයාලට අහුවෙයි. ඔයාලා තව පොත්පත් කියවනකොට හම්බ වෙනවා භාවී ප්‍රකාශන කියලා කියනවා. පුරෝකතන වලටම භාවී ප්‍රකාශන කියලා කියනවා. ඒ කියන්නේ අපි පුරෝකතනය කරනවා. මෙන්න මෙහෙම වෙයි. අනාගතයේ මෙන්න මේ විදිහට වෙයි කියලා ප්‍රකාශ කරන ඒවට භාවී ප්‍රකාශන කියලා කියනවා. පැහැදිලිද? එතකොට පුතේ මේ මොනවාද අපි පුරෝකතනය කරන්නේ? ආයතනයට අවශ්‍ය කරන සේවකයන් නිසි කාලේ නිසි අයුරින් තියාගන්න. ඒ කියන්නේ අවශ්‍ය කාලෙදී මානව සම්පත ඒ අවශ්‍ය විදිහට තියාගන්න පුතේ කරන්න ඕන දේවල් අනාගතයේ මෙන්න මෙහෙම වෙයි කියලා තීරණය කරලා ඒවයේ කිසිම අඩුපාඩුවක් නැතුව ඒ කියන්නේ වර්තමාන කටයුතු කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙන්න මානව සම්පත සකස් කරගන්න එකට තමයි මේ පුරෝකතනය කිරීම ටික කරන්නේ. මේ පුරෝකතනය කරන්න පුළුවන් විධි කිහිපයක් තියෙනවා පුතේ. ඒකේ පළවෙනි එක තමයි අවිධිමත් භාවී ප්‍රකාශන. මේ නෝට් එක බලන්න පුතේ ලියා ගන්න ඔයා. අවිධිමත් භාවී ප්‍රකාශනය. පුතේ මේ අවිධිමත් භාවී ප්‍රකාශන කියලා කියන්නේ කිසියම් ආකාරයකට සිද්ධ වෙන්නේ නැහැ. හිතුමනාපේ සේවකයන් ආයතනයට ගන්නවා. ෂණික තීරණ වලින් ආයතනයට සේවකයෝ ගන්නවා. කිසිම සැලැස්මක් නැහැ. අනාගතයේ මෙන්න මේ වගේ ඕන වෙයි. නැත්නම් අනාගතයේ සේවක අතිරික්තයක් ඇති වෙයි. අනාගතයේ සේවක ඌනතාවයක් ඇති වෙයි. මෙන්න මේ වගේ ප්‍රශ්න ගැන කිසිම දෙයක් සලකා බලන්නේ නැහැ. හිතුමනාපෙට සේවකයෝ ගන්නවා. අන්න ඒක තමයි මෙතන මේ අවිධිමත් භාවී ප්‍රකාශන කියලා කියන්නේ. අවිධිමත් භාවී ප්‍රකාශන. බලන්න ඔයාලේ නෝට් එකේ තියෙනවා පුතේ. අවිධිමත් හා අහඹු ක්‍රම මත පදනම් වූ පුරෝකතනය. අවිධිමත් හා අහඹු ක්‍රම මත පදනම් වූ පුරෝකතනය. ඒකටම නිකන් පුතේ ලියා ගන්න. මෙම ක්‍රමය මානව සම්පත් සැලසුම් කරණයට යෝග්‍ය ක්‍රමයක් නොවේ. ඒ පුතේ හිතුමනාපේ තමයි සේවකයෝ ආයතනයට ගන්නෙ. ෂණිකව ගන්නවා. ෂණික තීරණ අරගෙන මැනේජර්ස්ලා ආයතනයට සේවකයෝ ගන්නවා. කිසිම පුරෝකතනය කිරීමක් කරන්නේ නැහැ. මේක තමයි අවිධිමත් භාවී ප්‍රකාශන කියලා කියන්නේ. ඊළඟට බලන්න පුතේ විශේෂඥ තක්සේරු. බලන්න ඔයාලා නෝට් එක වැඩිලා තියෙනවා. විශේෂඥ තක්සේරු. ඒ දෙපාර්තමේන්තු කළමනාකරුවන්ගේ සහාය ඇතිව සාකච්ඡා හා සම්මුඛ පරීක්ෂණ ආධාරයෙන් පුරෝකතනය කිරීම. පුතේ මේ ක්‍රමයේදී වෙන්නේ ආයතනයේ විවිධ දෙපාර්තමේන්තු තියෙනවනේ. මානව සම්පත් අංශය තියෙනවා, අලෙවිකරණ දෙපාර්තමේන්තුව තියෙනවා, මූල්‍ය අංශය තියෙනවා, මෙහෙයුම් අංශය තියෙනවා. ඒ විදිහට පුතේ විවිධ දෙපාර්තමේන්තු වලින් තොරතුරු ගන්නවා. ප්‍රශ්නාවලියක් දෙනවා. ඒ විදිහට පුතේ විවිධ දෙපාර්තමේන්තු වලින් ප්‍රශ්න අහනවා. ඔයාලට සේවකයෝ ඇතිද? මොන ශේෂ්ත්‍රයන් වලටද සේවකයෝ ඕනේ? සේවක ඌනතාවයක් තියෙනවද? අතිරික්තයක් තියෙනවද? කියන්නේ සේවක ඌනතාවයක් කියන්නේ සේවකයෝ අඩුද? අතිරික්තයක් කියන්නේ සේවකයෝ වැඩිද? අන්න එහෙම පුතේ විවිධ දෙපාර්තමේන්තු වලින් ප්‍රශ්න අහලා ඒකට
විසඳුමක් දෙනවා. ඒකට අදාළව සේවකයෝ ආයතනයට ගන්නවා. අන්න පුරෝකථනයක් කරනවා. විවිධ දෙපාර්තමේන්තු අතර පුරෝකථනයක් කරනවා මේ ක්‍රමයේදී. පැහැදිලිද? හරි. ඊළඟ ක්‍රමය තමයි පුතේ ඩෙල්පි ශිල්ප ක්‍රමය, ඩෙල්පි ක්‍රමය කියලා කියනවා. බලන්න ඔයාලගේ නෝට් එක වැටෙනවා පුතේ. තිබෙන සාධක විශේෂ වාර්තා, සම්මුඛ සාකච්ඡා සහ කතිකාවත් පදනම්ව විශේෂඥ කණ්ඩායමක් විසින් කරනු ලබන පුරෝකථනයයි. ළමයි මේ ඩෙල්පි ක්‍රමයේදී වෙන්නේ පුතේ යම් විශේෂඥයන් කිහිප දෙනෙක් තමයි පුතේ මේකෙදි තීරණය කරන්නේ සේවකයෝ ආයතනයට ඕනේද නැද්ද කියලා. පැහැදිලිද? යම් විශේෂඥයන් ටිකක් තමයි මේකට සහභාගී වෙන්නේ. ඒගොල්ලෝ තීරණය කරනවා පුතේ අනාගතයේ සේවක අවශ්‍යතාවයක් ඇති වෙයිද නැති වෙයිද කියලා පුතේ යම් තීරණ වලට එනවා. පැහැදිලිද? ඒ විශේෂඥයන් පුතේ විවිධ ශාස්ත්‍රයන් වලට විවිධ විශේෂඥයන් ඉන්නවා. එතකොට විශේෂඥයන් කීප දෙනෙක් සම්බන්ධ කරගන්න. හැබැයි මේ ක්‍රමයේදී තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ඒ විශේෂඥයා මූණට මූණ හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මතය ප්‍රකාශ කරනවා. ආයතනයේ සේවකයෝ අවශ්‍යද අයින් කරන්න ඕනද? ඒ වගේ විදිහට පුතේ ඒගොල්ලෝ තීන්දුව ස්වාධීනව ගන්නවා. ඊට පස්සේ තමයි ආයතනයේ තීරණය කරන්නේ ඒ විශේෂඥයන්ගේ තීරණවල කොහොමද පසුබිම කියලා පරීක්ෂා කරලා බලලා සේවකයන් ආයතනයට අනියුක්ත කිරීමක් කරනවා, පුරෝකථනය කිරීමක් කරනවා. හරිද පුතේ? ඒක තමයි ඩෙල්පි ක්‍රමයේ විශේෂඥතාවය. හරි. ඒකේ ප්‍රධානම දේ තමයි යම් විශේෂඥයන් පිරිසක් තමයි ඒකට සහභාගී වෙන්නේ. හරිනේ. ඊළඟ එක තමයි ළමයි ඒකක භාවී ප්‍රකාශන. ඒකක භාවී ප්‍රකාශන බලන්න ඔයාලගේ නෝට් එකේ වැටෙනවා පුතේ. එක් එක් කළමනාකරු ඔහුගේ බල සීමාව යටතේ වූ එක් එක් රැකියාව අධ්‍යයනය කර දෙපාර්තමේන්තු ප්‍රධානියාට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේ ක්‍රමයයි. ළමයි මේකෙදි වෙන්නේ පුතේ රැකියාවෙන් රැකියාවට යම් විශ්ලේෂණයක් කරනවා. ඔයා හිතන්න පුතේ ඔයා කරනවා කියලා පුතේ මහනවා කියලා. ඔයාගේ ශේෂ්ත්‍රයට මහන්න තව කට්ටිය ඕනේද කියලා අහනවා ඒ කට්ටියගෙන්. ඔයාගෙන් අහනවා මහන්න තව කට්ටිය ඕනේද? කොහොමද සේවකයන් ඇතිද? අන්න එහෙම පුතේ දැන් අපි හිතමු HR මැනේජර්ගෙන් අහනවා ඔයාලගේ ඒ අංශයට තව සේවකයෝ කී දෙනෙක් ඕනේද? මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ? අන්න පුතේ රැකියාවෙන් රැකියාවට සොයා බලනවා. ආයතනය ඇතුළත සොයා බැලීමක් කරනවා රැකියාවෙන් රැකියාවට. ඒක තමයි මේ ඒකක භාවී ප්‍රකාශන කියලා කියන්නේ. ඒකෙදි පුතේ වෙන්නේ ආයතනයේ දැන් වැඩ කරන සේවකයන්ගෙන්ම අහනවා එයාලගේ ශේෂ්ත්‍රේ නැත්නම් එයාලා වැඩ කරන තත්ත්වයත් එක්ක අහලා බලනවා ඔයාලගේ මේ ශේෂ්ත්‍රයන් වලට සේවකයෝ ඕනේද? තව මොනවාද තියෙන අඩුපාඩු? අන්න එහෙම බලලා පුතේ සේවකයන් අනුයුක්ත කිරීමක් කරනවා. ඒ පුරෝකථනය තමයි මේ ඒකක භාවී ප්‍රකාශන කියලා කියන්නේ. පැහැදිලිනේ කතාව? දැන් සාමාන්‍ය වලට ඒක සරල අදහස් ළමයි. රස්සාවෙන් රස්සාවට අහනවා. කට්ටියකින් ගිහිල්ලා අහනවා. අහලා තොරතුරු අරගෙන ඊට අදාළ කටයුතු ටික කරනවා. හරි පැහැදිලි පුතේ කතාව. ළමයි ප්‍රක්ෂේපණය ඊළඟ මාතෘකාව ප්‍රක්ෂේපණය. බලන්න පුතේ නෝට් එක ඔයාලට වැටෙනවා උදාහරණයක් එක්ක. ප්‍රක්ෂේපණය මත පදනම් වූ පුරෝකථනය. මේක පුතේ වෙන්නේ මෙහෙමයි. මේ ක්‍රමේදී වෙන්නේ පුතේ හිතන්න ආයතනයක ඒකක 100ක් හදන්න නිෂ්පාදන ඒකක 100ක් හදන්න සේවකයෝ එක්කෙනෙක් ඕනේ වුණා නම් ඉස්සර මේක බලන්නේ අතීතයට ගිහිලා බලනවා ළමයි පරණ දේවල් ගැන හොයලා බලනවා ඉස්සර ඒකක 100ක් හදන්න එක සේවකයයි ඕනේ උනේ එහෙනම් ආයතනයේ තීරණය කරන පුතේ මේ වර්ෂයේ ඒකක 200ක් හදනවා කියලා. එහෙනම් පුතේ ප්‍රක්ෂේපණය කරනවා. ඒගොල්ලෝ පුරෝකථනය කරනවා.
ආයතනයක ඒකක 100ක් හදන්න පුතේ එක්කෙනෙක් ඕන නම් ආයතන ඒකක 200ක් හදන්න දෙන්නෙක් ඕනේ කියලා තීරණය කරනවා. ඔක තමයි පුතේ උදාහරණය. දැන් හිතන්න ආයතන තව උදාහරණයක් ගමුකෝ. ආයතනයක් ඒකක 100ක් හදනවා පුතේ එක්කෙනෙක්. පැහැදිලි? ඒකක 100ක් හදනවා එක්කෙනෙක්. ඒකක නිමවුම් කියලා කියන්නකෝ නිමවුම්. නැත්තම් ටී-ෂර්ට්ස් කියලා ගමු. ටී-ෂර්ට්ස් පුතේ එක්කෙනෙක් මහනව 100ක්. මිනිස්සු එක්කෙනයි ඕනේ. සේවකයෝ එක්කෙනයි ඕනේ. පැහැදිලිද? හරිද? එහෙනම් පුතේ ආයතනය තීරණය කරනවා මේ වර්ෂයේ මේ කාර්තුවේ ඒකක 500ක් මහනවා කියලා. එහෙනම් සේවකයෝ කී දෙනෙක් ඕනද පුතේ? 5 දෙනෙක් ඕනේ. ඔන්න ඔය විදිහට පුතේ ආයතනය තීරණය කරනවා පහුගිය තොරතුරු පහුගිය දේවල් හොයලා බලලා ආයතනය තීරණය කරනවා සේවකයෝ කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියලා. ඒක තමයි මේ ප්‍රක්ෂේපණ ක්‍රමයෙන් කරන්නේ. ඊළඟ මාතෘකාව තමයි ළමයි වර්තමානයේ මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම. බලන්න ඔයාලගේ නෝට් එකේ වැටෙනවා. ඒක ලියාගෙන අපි කතා කරමු. බලමයි මානව සම්පත් සැලසුම් කිරීමේ ප්‍රමුඛ අරමුණ වනුයේ කාර්ය මණ්ඩලය නියමිත සංඛ්‍යාවට වඩා වැඩිවීම හෝ අඩුවීම වැළැක්වීමයි. ක්‍රියාවලියේ මෙම අධියර යොමු වන්නේ පවතින සංඛ්‍යාව තක්සේරු කිරීමට. මෙය මිනිස් බල නිපුණතා ඉන්වෙන්ටරි එක ආධාරයෙන් කළ හැකිය. නිපුණතා ඉන්වෙන්ටරි අනුවෙන් අදහස් කරන්නේ දැනට සිටින සේවකයන්ගේ වත්මන් හා ඉදිරියේදී ලබාගත හැකි හැකියාවන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව තක්සේරු කිරීමකටය. පැහැදිලිද? ළමයි මේ කරන්නේ පුතේ මානව සම්පත් සැපයුම තක්සේරු කරන වර්තමානයේ. මේකෙදි කරන්නේ වර්තමානයේ කියන්නේ ප්‍රසන්ට් සිටුේෂන් එකේ ආයතනයේ සේවකයෝ අඩුවෙන් ඉන්නවද වැඩියෙන් ඉන්නවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම පුතේ මේගොල්ලෝ කරනවා මානව සම්පත සැලසුම් කරනකොට කරනවා මානව සම්පත් ඉන්වෙන්ටරිය නැත්නම් නිපුණතා ඉන්වෙන්ටරියක් සකස් කරනවා. ඒකෙදි පුතේ තියෙනවා ඒ සේවකයාට අනාගතයේ කරන්න පුළුවන් දේවල් එයාලගේ නිපුණතා හැකියාවන් ඒ දේවල් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වෙනවා නිපුණතා ඉන්වෙන්ටරියේ. පැහැදිලිද? නිපුණතා ඉන්වෙන්ටරියේ ඒ දේවල් ටික සටහන් වෙනවා. එයාට ඒකේ තියෙන පුතේ යම් සේවකයෙක්ට කරන්න පුළුවන් දේවල් එයාගේ හැකියාවන් නිපුණතාවයන් එයාගේ ක්වොලිෆිකේෂන්ස් ඒ ටික තමයි පුතේ මේ නිපුණතා ඉන්වෙන්ටරියේ තියෙන්නේ. එතන පුතේ මේකෙදි පුතේ වෙන්නේ මිනිස් බල සැලසුම් කරන්නේදී වෙන්නේ ඌනතාවයක් හෝ අතිරික්තයක් නැතුව. ඒ කියන්නේ ආයතනයේ සේවකයන් වැඩිපුර ඉන්නවත් අඩුවෙන් ඉන්නවත් නැතුව හොඳට පවත්වාගෙන යන සමබරව පවත්වාගෙන යන්න පුළුවන් වටපිටාවක් හදන්න නිර්මාණය කරන එක තමයි මේ මානව සම්පත් සැලසුම් කරන්නේදී සිද්ධ වෙන්නේ. නැත්නම් ඔය සියල්ලම කරන්නේ පුතේ ආයතනයේ අතිරික්තයක් හෝ ඌනතාවයක් ඇති නොවන පරිදි ආයතනයේ කටයුතු ටික නැත්නම් සේවකයන් ටික නිසියාකාරව වැඩ කරන වටපිටාවක් සකස් කරන එක. පැහැදිලිද? හරි. බලන්න ළමයි ඔයාලගේ නෝට් එක වැටෙනවා. මානව සම්පත් හිඟවීම සහ අතිරික්ත වීම. අහන ළමයි මානව සම්පත් පුතේ අතිරික්තයක්. ඒ කියන්නේ ආයතනයට අවශ්‍ය සේවකයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ඕන ප්‍රමාණයට වඩා වැඩි සේවකයන් ප්‍රමාණයක් ආයතනයේ ඉන්නවා වැඩ කරනවා කියන එක තමයි
මානව සම්පත් අතිරික්තයක් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට පුතේ මේ මානව සම්පත් අතිරික්තයේ සේවකයන් වැඩිපුර ඉන්න එක වැඩිපුර ආයතනයේට අවශ්‍ය නිමවුම බිහි කරන්න වැඩිපුර සේවකයන් ඉන්න එක වළක්වන්න ක්‍රම තියෙනවා. බලන්න පුතේ ඒ ටික වැටෙනවා ආගේ බෝඩ් එකේ. බඳවා ගැනීම නතර කිරීම, අතිරික්ත සේවකයන් ඇබරතු වී ඇති තනතුරු වලට මාරු කිරීම, අතිකාල වැඩ නතර කිරීම, ස්වේච්ඡා විශ්‍රාම ගැනීම, ඒව තමයි පුතේ මානව සම්පත් කළමනාකරන නැත්නම් මානව සම්පත් සැලසුම් කරන අතිරික්තය වළක්වන්න කරන්න පුළුවන් දේවල්. ආයතනයේ සේවකයන් ගන්න එක නතර කරනවා පුතේ. අලුතෙන් සේවකයන් ගන්නෙ නැහැ. ඔයාලා දැක්කලා ඇතිනේ ජොබ්ස් වලට හරි. දැන් අපි ගන්නෙ නැහැ කියලා කියන ආයතන තියෙනවනේ. ඔයාලා රස්සාවක් ඉල්ලගෙන යනවා. ඔයාලා රස්සාවක් දෙන්න නැහැ කියන. රස්සාවක් නැහැ අපි ගාව කියලා කියනවා. අන්න බදවා ගන්න එක නතර කරනවා. ඒ වගේම පුතේ අතිරික්ත සේවකයන් ඇබෑර්තු වී ඇති තනතුරු වලට මාරු කරනවා. අපි හිතමු පුතේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට සේවකයෙක් ඕනේ. ටයිප් කරන්න ඒ වගේ වැඩවලට ඕනේ. එතකොට පුතේ PM කෙනෙක් වගේ ඉන්නවා නම් වැඩිපුර PMව දානවා ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට වැඩ කරන්න. අන්න ඒ විදිහට පුතේ ඇබෑර්තු වී ඇති තනතුරු වලට සේවකයන් මාරු කිරීමක් කරනවා. අතිරේක සේවකයන් මාරු කිරීමක් සිද්ධ කරනවා. ඊළඟ එක තමයි පුතේ අතිකාල වැඩ නතර කරනවා. ඕවර් ටයිම් ඔය ගවර්න්මන්ට් සර්විස් එකේ එහෙම වැඩිපුරම තියෙනවා ඕවර් ටයිම්. දැන් සාමාන්‍ය ළමයි උදේ 8:00 ඉඳන් හවස 4:00 විතර වෙනකන් රජේ වැඩ කරන්නේ සාමාන්‍ය ටයිම් එක. එතකොට එයාලා පුතේ ඒ වෙලාවේදී වැඩ කරන්නේ නැහැ. ඒ වෙලාවේදී වැඩ කරන්නේ නැහැ. එයාලා හවස තමයි වැඩ කරන්නේ. හවස තමයි එයාලා බිසි වෙන්නේ පුතේ. 4න් පස්සේ තේ බීලා ඒව කරලා එයාලා බිසි වෙනවා. රෑ 7 විතර වෙනකන් වැඩ කරනවා. අතිකාල ගන්න ළමයි. අන්න සේවක අතිරික්තයක් තියෙනවා නම් ළමයි අතිකාල වැඩ ටික ඕවර් ටයිම් ටික නතර කරනවා. පැහැදිලිද? හරි. ඊළඟට පුතේ ස්වේච්ඡා විශ්‍රාම ගැනීම. ස්වේච්ඡා විශ්‍රාම ගැනීම. ළමයි සේවකයන් කියනවා වාගේ දැන් කාලේ හරියි. ඒ කියන්නේ වැඩ කරා ඇති. තව 5ක් වාට ඉල්ලලා වැඩ කරන්න එපා. ඔයා තව අවුරුදු 5ක් ඉල්ලලා වැඩ කරන්න එපා. ඔයා මේ පාර හැමම විශ්‍රාම යන්න කියලා කියනවා. ඇයි? සේවකයන් අතිරික්තයක් ඉන්නකොට, සේවකයන් වැඩිපුර ඉන්නකොට ඒ වගේ දේවල් කියනවා. ඊළඟට පුතේ මානව සම්පත් හිඟවීමක්, ඌනතාවයක් වලකාලීම තමයි ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ. බලන්න ඔයාලගේ බෝඩ් එකේ වැටෙනවා පුතේ. ලියා ගන්න මේ ටික. ඊට පස්සේ අපි කතා කරමු. අතිකාල හඳුන්වා දීම හෝ වැඩි කිරීම, කොන්ත්‍රාත් ක්‍රමය, බාහිර මාර්ග වලින් සේවා ලබා ගැනීම, අවුට්සෝස් කරනවා, తాවකාලිකව හෝ කොන්ත්‍රාත් පදනම මත සේවය ලබා ගැනීම, සේවකයන් පුහුණුව හා සංවර්ධනය කිරීම සහ අතිරේක වගකීම් පැවරීම, ස්වයංකරණය සඳහා ආයෝජනය කිරීම, ඔටෝමේෂන් වලට යොමු කරනවා. ළමයි මානව සම්පත හිඟවීම, ඒ කියන්නේ ඌනතාවයක්, ආයතනයට අවශ්‍ය ප්‍රමාණයෙන් සේවකයන් නැතිකමක් තමයි මේ කියන්නේ. ඒකෙදි පුතේ පළවෙනි එක අතිකාල හඳුන්වා දීම හෝ වැඩි කිරීම. ආයතනයේ සේවකයේ අඩුයි නම් වැඩ කරන්න ගොඩක් තියෙනවනේ පුතේ. ඔයාලා ඉන්න අද පොඩ්ඩක් වැඩිපුර වැඩ කරන්න ඕවර් ටයිම් පේ කරනවා කියලා කියන්න පුළුවන්. ඕවර් ටයිම් දෙනවා. අතිකාල දීමනා දෙනවා. හරිද? ඊළඟ එක තමයි කොන්ත්‍රාත් ක්‍රමය මත යම් කාලයකට කොන්ට්‍රැක්ට් එකකට ආයතනයේ සේවකයෝ ගන්නවා. දැන් ඔය HSBC වගේ බැංක්ස් වල ළමයි අවුරුද්දට දෙකට, ඒ වගේම ලොකු කම්පැනිස් මාස් වගේ, ඒවා Unilever, ඒ වගේ කම්පැනිස් වලට පුතේ යම් වැඩ කොටසක් තියෙනවා නම් සේවකයෝ වැඩිපුර ඕනේ නම් එතකොට ඒගොල්ලෝ පොඩි කොන්ට්‍රැක්ට් බේසිස් එකකට, කොන්ට්‍රැක්ට් එකකට ඒගොල්ලෝ කොන්ත්‍රාත්තුවකට යම් කාලයක් ඉන්නවා. දැන් සාමාන්‍ය ළමයි බැංකුවක වුණත් ලෝන් එකක් ඔයාලා ඉල්ලන්න ගියොත්, බැංකුවක ලෝන් එකක් ඉල්ලන්න ගියොත් ඔයාගෙන් අහනවා ඔයා පර්මනන්ට් එම්ප්ලොයි කෙනෙක්ද නැත්නම් කොන්ට්‍රැක්ට් එම්ප්ලොයි කෙනෙක්ද? කොන්ට්‍රැක්ට් එක කියන්නේ පුතේ යම් කාලයකට තමයි එයාව රැකියාවට ගන්න. පැහැදිලිද? යම් කාලයකට තමයි එයාව රැකියාවට ගන්න. ඒ කොන්ට්‍රැක්ට් ඒ ටයිම් පීරියඩ් එක ඉවර වුණාට පස්සේ එයාව රැකියාවෙන් අයින් කරනවා.
පැහැදිලිද? එතකොට ආයතනික සේවකයන් මදි වුණාම contract basis ආයතනික සේවකයන් අද්දවා ගන්න පුළුවන්. හරිද? ඊළඟ කාරණේ බලන්න. බාහිර මාර්ග වලින් සේවා ලබා ගැනීම outsource කරනවා. දැන් මම ඔයාලට කියලා තියෙනවා පුතේ පිටරට කම්පැනිස් වලින් ලංකාවට outsource කරන ලංකාවේ accounts එහෙම හදාගන්න, ලංකාවේ පොඩි පොඩි art design කරගන්න, ඒ වගේම IT knowledge එක ගන්න. පිටරට කම්පැනිස් වලට සේවකයෝ අඩු වෙනකොට ලංකාව වගේ මිඩල් ඊස්ට් ලංකාව වගේ ඒෂියන් කන්ට්‍රීස් වලින් ඒගොල්ලෝ සේවකයෝ outsource කරනවා. ඔය BPO කම්පැනිස් කියන්නේ business process outsourcing companies ඒවයි ගන්නවා. සේවකයෝ අඩු වෙනකොට වෙනත් ආයතනවලින් සේවකයෝ ගන්නවා. ඊළඟට පස්සේ తాවකාලික කොන්ත්‍රාත් පදනම මත සේවය ලබා ගැනීමක් කරනවා. తాවකාලිකව යම් කාලයකට සේවකයන් ලබා ගැනීමක් කරනවා. ඊළඟට පුතේ සේවකයන් පුහුණුව හා සංවර්ධනය කිරීම සහ අතිරේක වගකීම් පැවරීම. දැන් පුතේ එයා එක රස්සාවක් කරනවා නම් තව රස්සාවකට දානවා. පැහැදිලිද? එක රස්සාවක් කරනවා නම් තව රස්සාවකට යොමු කරනවා. රැකියා හිඟවීම නැත්නම් ඌනතාවය වළකා ගන්න. ඒ වගේම රෙස්පොන්සිබිලිටිස් අඩිපුර දෙනවා. පැහැදිලිද? හරි. ඊළඟ පුතේ ස්වයංකරණය ඔටෝමේෂන් වලට ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර වලට සේවකයන් ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර වැඩිපුර භාවිතා කිරීමක් කරනවා. ඒතර පුතේ සේවකයන් අඩු වෙන්න ඕනේ. ඔටෝමේෂන් සිස්ටම් වලට යොමු වුණාට පස්සේ වෙන්නේ සේවකයන් අඩුවෙන් තමයි ඕනේ. යන්ත්‍ර සූත්‍ර මත ආයතනයේ මේ අපෙන්න පටන් ගන්නවා. එතකොට සේවකයෝ අඩුවෙන් ඕනේ. පැහැදිලිද? ඒක තමයි මේ ස්වයංකරණය සඳහා ආයෝජනය කිරීම කියලා කියන්නේ. හරිද පුතේ? එතකොට ඒ ටිකත් ක්ලියර්. ඊළඟ මාතෘකාව පුතේ මානව සම්පත් සැලසුම් කිරීමේදී ඇතිවන ගැටලු. පුතේ මානව සම්පත් සැලසුම්කරණය මානව සම්පත ආයතනයට ගන්නකොට ඇති වෙන්න පුළුවන් ගැටලු ටිකක් තියෙනවා. පුරෝකථනය කරනකොට ඇති වෙන්න පුළුවන් ගැටලු ටිකක් තියෙනවා. බලන්න ඔයාලගේ නෝට් එක වැටෙනවා. වැරදි සහිත වීම පුරෝකථනයේ හේතුවෙන් පුරෝකථන අපි කරන පුරෝකථන ළමයි වැරදි වෙන්න පුළුවන්. ඒක තමයි මේ ගැටලු. ගතවන කාලය සහ පිරිවැය. දැන් ළමයි තොරතුරු රැස් කරන්න කාලයක් ගත වෙනවා නම් ආයතනයේ සේවකයන්ට අඩු වෙලාවක හිඟ වෙලාවක ඒක අපරාධයක් ළමයි. කාලය නාස්ති වීමක් වෙනවා. ඊළඟ එක සේවකයන්ගේ සහ සේවයන්ගේ ප්‍රතිරෝධතා. ඒ කියන්නේ පුතේ අවබෝධයක් නැහැ. සේවකයන්ටත් අයිතිකාරයන්ටත් පුතේ අවබෝධයක් නැති වෙන්න පුළුවන් මේ පුරෝකථනයේ නැත්නම් මානව සම්පත් සැලසුම් කිරීම සම්බන්ධයෙන්. ඊළඟට පුතේ අවිනිශ්චිතතා. සේවක පිරිවැටුම ප්‍රවාසිතාවයේ තාක්ෂණික වෙනස්කම් වෙළඳපොළ වෙනස් වීම ඒවා වෙන්න පුළුවන්. සේවක පිරිවැටුම කියන්නේ සේවකයන් ආයතනෙන් අයින් වෙන්න ඒවා. ප්‍රවාසිතාවයේ එන්නේ නැති ඒවා ආයතනයේ තාක්ෂණික ටෙක්නොලොජිකේ වෙනස්කම් වෙළඳපොළ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඉහළ කළමනාකරණයේ ප්‍රමාණවත් රුකුලක් නොලැබීම. දැන් පුතේ ඉහළ කළමනාකරණයේ විසින් ප්‍රමාණවත් ශක්තිය ඒකට පහසුවක් සලස්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි ඉහළ කළමනාකරණයේ ප්‍රමාණවත් රුකුලක් නොලැබීම කියලා කියන්නේ. ඊළඟ මාතෘකාව ළමයි රැකියා විශ්ලේෂණය. ඊළඟ මාතෘකාව රැකියා විශ්ලේෂණය. පැහැදිලිද? ළමයි මේ රැකියා විශ්ලේෂණයේදී වෙන්නේ ආයතනයක පවතින රාජකාරී මොනවද? කටයුතු මොනවද? ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඒ වගේම පුතේ ආයතනයේ රැකියාවට ගන්න සේවකයාගේ නිපුණතා හැකියාවන් විශ්ලේෂණය කිරීම තමයි මේ රැකියා විශ්ලේෂණය කියලා කියන්නේ. බලන්න ඔයාලගේ නෝට් එක වැටෙනවා ළමයි. රැකියා විශ්ලේෂණය අනුව රැකියාවක රාජකාරී හා නිපුණතා අවශ්‍යතා සහ ඒ සඳහා ලබාගත යුත්තේ කුමන වර්ගයේ තැනැත්තෙකුද යන්න නිගමනය කිරීමේ ක්‍රියාපටිපාටියයි. ළමයි මේකෙදී වෙන්නේ පුතේ රැකියාවක තියෙන කාර්යයන් මොනවද? ඒ වගේම රැකියාව කරන පුද්ගලයාට අදාළ වෙන සුදුසුකම් මොනවාද? ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන එක තමයි මේ රැකියා විශ්ලේෂණය
කියලා කියන්නේ. මේක පුතේ අධීර දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. බලන්න මේ අධීරයන් දෙක. රැකියා විශ්ලේෂණ ක්‍රියාවලියට අධීර දෙකක් ඇත. දත්ත එක් රැස් කිරීම හා විශ්ලේෂණය. ඊට පස්සේ පුතේ රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය සකස් කිරීම. අවශ්‍ය තොරතුරු රැස් කර ගන්නවා පළවෙනි පියවර පුතේ. අවශ්‍ය තොරතුරු රැස් කර ගන්නවා, එකතු කර ගන්නවා. ඒක තමයි පළවෙනි පියවර. ඊළඟ පියවර තමයි පුතේ රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය සකස් කරන එක. හරිද? බලන්න පුතේ රැකියා විශ්ලේෂණ ක්‍රියාවලිය. පසුබිම් තොරතුරු රැස් කිරීම, නියෝජන තනතුරු තෝරා ගැනීම, රැකියා විශ්ලේෂණ දත්ත රැස් කිරීම, රැකියා විස්තර සකස් කිරීම, රැකියා පිරිවිතරය සකස් කිරීම. ඔක තමයි රැකියා විශ්ලේෂණ ක්‍රියාවලිය. පසුබිම් තොරතුරු රැස් කිරීම. බලන්න පුතේ ඔයාලගේ නෝට් එක වැටෙනවා පළවෙනි එක. රැකියා විශ්ලේෂණය කිරීමේදී දැනට පවතින හා දැනටමත් සොයාගෙන තිබෙන තොරතුරු සියල්ල පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය. පරණ රැකියා විස්තර, සංවිධාන සටහන, බඳවා ගැනීමේ තොරතුරු, වේතන හා වැටුප් තොරතුරු මේ සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. පසුබිම් තොරතුරු රැස් කිරීම කියලා කියන්නේ පුතේ ආයතනයේ පවතින තොරතුරු, පරණ වැටුප් වාර්තා, ඒ වගේම පුතේ රැකියා විස්තරය, ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියන්නේ රැකියා විස්තරය, මේ දේවල් සම්බන්ධයෙන් පුතේ පොඩි අවබෝධයක් ලබා ගන්නවා, තොරතුරු රැස් කරනවා. ඒක තමයි මේ පළවෙනිම ක්‍රියාවලියේ පළවෙනිම එක, තොරතුරු රැස් කරන එක. ඊළඟට බලන්න නියෝජන තනතුරු තෝරා ගැනීම. එක් එක් වර්ගයේ රැකියා සියල්ලම සලකා බැලීම බොහෝ කාලය ගතවන්නකි. එබැවින් එකම වර්ගයේ සමාන රැකියා සියල්ලම නියෝජනය වන පරිදි නියෝජන තනතුරක් විශ්ලේෂණය කළ හැකිය. විශ්ලේෂණය කළ හැකිය. ළමයි ඊළඟ කොටස තමයි අපි හිතමු ළමයි ආයතනයක රැකියා සියල්ලම විශ්ලේෂණය කරන එක අමාරුයි. අපි පුතේ හිතමු මහාන ගාමන් ෆැක්ටරියක් කියලා. ඒකේ පුතේ මහානෑයගේ ඔක්කොගෙම තොරතුරු ටික ගන්න එක අපහසුයි. අන්න එහෙනම් මහානෑයගෙන් එක් නියෝජිතයෙක් පත් කරලා ඒ හරහා තොරතුරු ලබා ගැනීමක් කරනවා. දැන් අපි හිතමු අලෙවි අංශය කියලා. අලෙවි අංශයේ හැම එක්කෙනෙක්ගේම තොරතුරු ලබා ගන්න අපහසුයිනේ. අන්න එහෙනම් පුතේ එක් නියෝජිතයෙක් පත් කරගන්න ඒ අංශ වලට. ඒක තමයි ඊළඟ කාර්යය. ඊළඟට බලන්න පුතේ රැකියා විශ්ලේෂණ දත්ත රැස් කිරීම. විශේෂිත අවශ්‍යතා සහ අවශ්‍ය මානව හැකියාවන් සහ නිර්මාණද ඇතුළුව රැකියා පිළිබඳ සියලුම අදාළ තොරතුරු එක් රැස් කළ යුතුය. තොරතුරු ටික රැස් කිරීමක් කරනවා. මෙන්න මේක පුතේ ඊටාම වැදගත් එකක්. රැකියා විස්තරය. මේකෙදි වෙන්නේ පුතේ, මේකෙදි වෙන්නේ ළමයි ජොබ් එකට අදාළ කටයුතු ටික, රාජකාරී හා වගකීම් ටික ඇතුළත් වෙනවා මේ රැකියා විස්තරේ. කරන්න තියෙන්නේ මොකද්ද? එයා වගකීම් මොනවාද? ඒ දේවල් ටික සටහන් වෙන්නේ රැකියා විස්තරේ. රැකියා විස්තරය සකස් කරනවා ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක. හරිද? විස්තරය ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක සකස් කරනවා. රාජකාරී සහ වගකීම් ටික සටහන් වෙනවා රැකියා විස්තරේ. බලන්න ඔයාලගේ නෝට් එක වැටලා තියෙනවා ළමයි. රැකියා විස්තරය අනුව රැකියාව විස්තර කරන ලියවිල්ලකේ ඒ රැකියාවේ රාජකාරී හා රැකියාවේ වගකීම් ඇතුළත් ලිඛිත වාර්තාවකේ. තවද ඒට රැකියා තනතුරු පිහිටීම වාර්තා කිරීමේ අනුපිළිවෙල හා අධිකාරී මට්ටම ඇතුළත් වන්නේය.
හරිද ළමයි? රැකියාව තමයි ඒකේ විස්තර කරන්නේ. ඊළඟට ළමයි රැකියා පිරිවිතරය බලන්න ළමයි ඔයාලගේ නෝට් එක වැටෙනවා. රැකියා පිරිවිතරය පුද්ගලයා විස්තර කරයි. රැකියාව දරන්නා. ඒ කියන්නේ සේවකයාව. එය නිශ්චිත රැකියාවක් කිරීම සඳහා සේවකයාට අවශ්‍ය සුදුසුකම්, පළපුරුද්ද, නිපුණතා සහ අනිකුත් අවශ්‍ය පෞද්ගලික ගුණාංග ඇතුළත් ලිඛිත වාර්තාවකි. පුතේ මේකෙදි කරේ රැකියා විස්තරයේදී කරේ ජොබ් එකේ රාජකාරී වගකීම් රැකියාව විස්තර කරා. රැකියාව විස්තර කරා මේකෙදි. පැහැදිලිද? රැකියාව විස්තර කිරීමක් තමයි මේකෙදි උනේ. හරිනේ. මේකෙදි පුතේ වෙන්නේ රැකියාවට අදාළව තිබිය යුතු සුදුසුකම්. සේවකයාට තියෙන්න ඕනේ සුදුසුකම්, නිපුණතා. සේවකයාට තියෙන්න ඕනේ සුදුසුකම්, නිපුණතා ගැන තමයි මේකෙදි සකස් වෙන්නේ රැකියා පිරිවිතරයේදී. මේකෙදි සේවකයාව තමයි සේවකයාගේ පුද්ගලික ගුණාංග තමයි මේකෙදි ඇතුළත් වෙන්නේ රැකියා පිරිවිතරයේ. පැහැදිලිනේ? පටල ගන්න එපා ළමයි. රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය. හරිනේ? ඊළඟ බලන්න ඔයාලගේ නෝට් එකේ වැටෙනවා. රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය කියන එක. රැකියා විස්තරය යනු රැකියාවේ රාජකාරී වගකීම් වාර්තා කිරීමේ සම්බන්ධතා, සේවා තත්ත්වය සහ සුපරීක්ෂක වගකීම් ඇතුළත් ලේඛනයකි. ඒ රැකියා විශ්ලේෂණයේ ප්‍රතිඵලයකි. රැකියා පිරිවිතරය යනු රැකියාවක් සඳහා උවමනා මානව අවශ්‍යතා එනම් අවශ්‍ය අධ්‍යාපන, නිපුණතා, පෞරුෂත්වය වැනි දෑය. එයද රැකියා විශ්ලේෂණ තවත් ප්‍රතිඵලයකි. ඒ ටික ලියා ගන්න පුතේ. ඊළඟට තියෙනවා පුතේ රැකියා විශ්ලේෂණ, රැකියා විස්තර සහ රැකියා පිරිවිතරයේ ලක්ෂණ. බලන්න රැකියා විශ්ලේෂණය ඇතුළත් වෙන්නේ මොනවද කියලා? රැකියාවේ අන්තර්ගතය, රැකියාවල ස්වභාවය, පවතින වෙනස, රැකියාව කළ යුතු කාර්යයන්, අවශ්‍ය මෙවලම් සහ යන්ත්‍ර. රැකියා විශ්ලේෂණයේදී. රැකියා විස්තරයේදී පුතේ රැකියා තනතුර, පිහිටීම, රාජකාරීවල සාරාංශය, ඉටු කළ යුතු වැඩ පිළිබඳ සවිස්තර ප්‍රකාශය, භාවිතා කිරීමට ඇති උපකරණ, මෙවලම් සහ යන්ත්‍ර, භාවිතා කරන ද්‍රව්‍ය, වගකීම්, වැඩ කරන තත්ත්වයන්, ආපදා, අධිකාරී අනෙක් ඉහළ තනතුරු වලට සම්බන්ධතාවය ඒවා රැකියා විස්තරයේ සටහන් වෙනවා. ඊළඟට බලන්න පුතේ රැකියා පිරිවිතරය අධ්‍යාපනයේ අවශ්‍ය සුදුසුකම්, පළපුරුද්ද, පුහුණුව, නිපුණතා, ආකල්ප සහ අභිප්‍රේරණය, මුලපිරීම, විශ්ලේෂණය සහ තීරණ ගැනීමේ හැකියාව, හුරුවීමේ හැකියාව ආදී ලක්ෂණ ටික අන්තර්ගත වෙනවා මේ දේවල් වල. එහෙනම් පුතේ රැකියා විශ්ලේෂණ, රැකියා පිරිවිතරය, ඒ වගේම රැකියා විස්තරය මේ දේවල් ටික ඔයාලට දැන් අවබෝධයක් තියෙනවා. එහෙනම් පුතේ මානව සම්පත් සැලසුම් කිරීම, රැකියා විශ්ලේෂණය, රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය කියන පාඩම ඔයාලට මේ වෙනකොට හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ කරුණ ටික පුතේ පාඩම් කරලා ඔයාලගේ නෝට්ස් ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් පුතේ අදට පාඩම ඉවරයි. 6 වෙනි පාඩමත් මේ වෙනකොට අවසන්. එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.